සුවපත් වේවා සුවබෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම ආයු වැඩේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දින දින වැහි කළුවර වෙනවා මහවැලි ගඟදිය බොර වෙනවා නත්තල කත් බැඳගෙන එනවා සීතල උඳු අපේ මේ පාර නත්තල කත් බැඳගෙන නොආවා වුණාට උඳු අප නම් සීතලම තමයි. අදත් උදේ සීතල දැනුණා. මේ උඳු අප සීතලයි. මහවැලි ගඟ දිය බොර වෙනවා නත්තල කත් බැඳගෙන එනවා සීතල උඳු අපේ මසිලුණු ජයකොඩි පියතුමන් ලිව්ව ඒ කතාව නැවත වතාවක් සිහිපත් වෙනවා අද උදේ පාන්දරත් මේ උඳු අප සීතල දැනුණයින් පස්සේ. කාලගුණ දෙපාර්තමේන්තුව සහ ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නම් කියන්නේ මේ දවස්වල මේ විශේෂයෙන්ම කොළඹ අවට තියෙන හීතල උදේට තියෙන හීතලට එක පැත්තකින් බලපානවා කොළඹ වායුගෝලීය දූවිලි අංශ ප්‍රමාණය වෙනදට වැඩිය දශම ගානකින් වැඩි වෙලා තියෙනවා. ඒක එක හේතුවක්. කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා වියලි කාලගුණයක් තියෙන්නේ අහසේ වලාකුළු අඩුයි උෂ්ණත්වය වැඩි ඉන්දියාව පැත්තේ ඉඳලා වියලි හුලං හමාගෙන යනවා දවල් කාලේ රස්නේ වැඩි ඒකයි දවල් කාලේ වැඩි රස්නයක් තියෙන නිසා මේ දවස්වල උදේ පාන්දරත් හරි සීතලක් තියෙනවා කියලා කාලගුණ දෙපාර්තමේන්තුව කියනවා. කොහොමත් මේ දුරුත්ත මේ උඳු අප සීතලයි. සීතල වුණාට වාර්තා වෙන පුවත් උණුසුම්. ජාතික පුවත්පත් අද මොනවද වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල. උණුසුම් පුවත් නෙවෙයි මේවා පිළිකුල් පුවත් කියලයි ඔබට හිතෙන්නේ සහ අපට හිතෙන්නේ. කොළඹ බාලිකාවක දැරියක් කාමාතුරයන්ට විකුණලා ගාස්സുව 50000යි ගැනුම්කරුවන්ගේ තොරතුරුත් එළියට කීර්ති මිනිස් වාර්තා කරනවා. අද සහෝදරියකගේ වැඩක් ඥාති සහෝදරියකගේ වැඩක් අද කීර්ති මිනිස් මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලේ වාර්තා කරනවා. 14 හැවිරිදි දැරියක් රුපියල් 50000ක මුදලකට නොයෙකුත් පුද්ගලයන්ට විකුණු ඇගේ ඥාති සොහොයුරියක් සහ රුපියල් 50000කට දැරිය මිලදීගත් මෝටර රථ කොටස් අලෙවි කිරීමේ ව්‍යාපාරයක යෙදෙන පුද්ගලයෙක් මරදාන පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම ඥාති සොහොයුරිය දැරියගේ මව්පියන් දැනුවත්ව නිවසින් රැගෙන ගිහිල්ලා තියෙනවා. ඒ ඇයට ආදරේ කියලා පෙන්නලා. මේ විදිහට වරින් වර දරුවා එක්ක යනවා ගෙදරින් එක්ක ගිහිල්ලා එනකොට කෑම බීම එහෙම ගෙනල්ලා දෙනවා. ඒක නිසා ඉතින් ගෙදර උදවියත් මේක ගැන වැඩි සැකයක් හිතලා නැහැ. මෙලෙස වසර දෙකකට ආසන්න කාලයක් මේ ඥාති සෝරිය 14 හැවිරිදි දැරිය මෙලෙස නිවසින් රැගෙන ගොස් ඇත. සමහර දිනවල දැරිය තම නිවසේ රඳවා ගන්නා බව කියමින් දින දෙක තුන ඥාති සෝරිය තමන්ගේ නිවසේ රඳවාගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෑතක සිට දැරිය ඥාති සෝරිය සමග නිවසෙන් පිටව යාමට අකමැත්ත පළ කරපු නිසා ඒක ගෙදරටත් කියලා තියෙනවා. ඊට පස්සේ ගෙදර අයගෙන් ඇහුවම තමයි ගෙදර අය මේක ගැන හාරහාර ඇවුස්සුවන් පස්සේ තමයි මේ කතාව එළිදරව් වෙන්නේ. ඊළඟට පිරිස මරදාන පොලිසියට පැමිණිල්ලක් කරනවා. ඒ අනුව මරදාන පොලිසිය තමයි මේ සිද්ධිය අනාවරණ කරගන්නේ. අද මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඒ ඥාති සොහොයුරියක් කරපු කල හදියක්. ඊළඟට ලංකාදීප පුවත්පත වාර්තා කරනවාද තාත්තත් බාප්පත් පහර දී කන්න නොදී දුව මැරුවාද? ප්‍රශ්නාර්ථයක්. රෝහලට ගෙන යන්නත් ඉඩ දී නැහැ. දෙදෙනාම අත්අඩංගුවේ ගම්පොළ සුරංග රාජනායකයි වාර්තා කරන්නේ. මියගිය නිපුණිනුවන්තිකා බණ්ඩාර සිසුවියගේ ඡාරූපයක් එක්කයි වාර්තා කරන්නේ. අද ලංකාදීප ඇතුළු ජාතික පුවත්පත් සියල්ලම. ඇය ගම්පොළ ශාන්ත ජෝසප් විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන සිටි සිසුවියා. ගැහැණු දරුවන් සිව් දෙනෙකු පවුලේ දෙවැන්නිය ඇය. කොහොමුණත් බාප්පගේ නිවසට ගිහිල්ලා තියෙන්නේ 13 වනදා. බාප්පට කොළඹ යන්න ඕනේ කියලා ඔහුගේ දියණිය සහ මම බලා ගන්න කියලා තමයි එකගෙන ගිහිල්ලා තියෙන්නේ. බාප්පාගේ නිවසට ගිය ඇය දින දෙකක් පාසල් ගොස් නොමැති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. ඇය තමන්ගේ නිවසට නැවත කැඳවාගෙන වී ඇති අතර එහිදී කිහිප පරක්ම වමනේ දමමින් සහ විකාර දොඩවමින් සිට ඇතැයි පොලිසිය කියනවා. බාප්පාගේ නිවසේදී තමන්ගේ බාප්පා පහර දුන් බව ඥාතීන්ට ප්‍රකාශ කර ඇති ඇය දින දෙකක්ම ආහාර නොමැතිව සිට ඇති බවත් කියලා තිබෙනවා. 19 වෙනිදා නැවතත් නිවසට රැගෙන විත් ඇති අතර ඇය කීප වරක්ම වමනේ දමමින් මේ විදිහට විකාර දොඩමින් ඉඳලා තියෙනවා. ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වෙමින් තිබියදී 21 වෙනිදා උදේ පාන්දර දෙකට විතර තාත්තා මොකද කරලා තියෙන්නේ නිදා ගන්නත් නෑ මල කරදරේ කියලා දරුවා එළියට දාලා. එහිදී පියා දැරියගේ මවටත් පහර දීලා තියෙනවා. මේ දැරිය අසලපේටි ඥාත නිවසකට 21 වෙනිදා උදේ 8ට විතර ගිහිල්ලා තියෙනවා. ඔවුන් ඇය ප්‍රතිකාර කිරීම සඳහා රෝහලට ගෙන යන්න උත්සාහ කළා වුණත් තාත්තා ඉඩ දීලා නෑ. කොහොම හරීම ඇඳේ වේදනාව විඳින්මින් සිටි දැරිය දවල් 2ට පමණ ඇඳ මතම අවසන් හුස්ම වෙලා තිබෙනවා. මින් කලබලයටපත් මව ඇතුළු ඥාතීන් දැරිය ගම්පොළ ශික්ෂණ රෝහලට රැගෙන ගියත් පැයකට කලින්වත් ගෙනාවා නම් මේ ජීවිතේ බේර ගන්න තිබුණා කියලා වෛද්‍යවරු කියලා තියෙනවා. ඒ තාත්තා සහ බාප්පා
තාත්තල සහ බාප්පල කියන වචනේ විශේෂයෙන්ම තාත්තා කියන වචනේ කියන්න පුළුවන්ද? මේ පුවත් දෙක අද උදේ පාන්දර කියන එක ටිකක් ජුගුප්සාජනක අත්දැකීමක් එහෙම නැත්නම් පිළිකුල් සහගත කටයුත්තක් වුණත් අපි සමහර වෙලාවට පවුලේ ආසන්නතම ඥාතීන් ඕනවට වඩා විශ්වාස කරනවා නේද කියන ප්‍රශ්නය ඔබ හමුවේ තියන්න ඕන නිසායි මේ පුවත් දෙක උදේ පාන්දර උනත් කියන්න සිද්ධ වුණේ. හිතවතුන්ට සලකන GMO ඒකට නතර වෙන්න එපා යටත් වෙන්න එපා කියලා වෛද්‍ය විශේෂඥවරු රජයට දන්වයි කියලා උදේචි වේකනායක වරුණ පෙරමුණු සහ හේරත් ඒකනායක රජවැල් ඉඳලා වාර්තා කරනවා. GMO එකේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු වැඩ වර්ජනයක අඛණ්ඩ වැඩ වර්ජනයක හැබැයි ලෙඩ් ෆෝමුලින් වල ඉන්නවා වර්ජිත දොස්තරලා පෞද්ගලික සේවයේ නිරත වෙනවා කියලා සිතාර ඉරාජ් වටවල ඉඳලාත් වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සඳහන් කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත වෛද්‍ය නවපත්වීම් ලේඛනයේ සංශෝධනය කිරීමට පියවර ගත්තොත් ඊට විරෝධය පළ කරන බව වෛද්‍ය වෘත්තීය සමිතිය අනුතුරු අඟවනවා. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ වගේම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ නිලවරණයට ඉදිරිපත් වූ විකල්ප කණ්ඩායමත් මෙලෙස ඊයේ විරෝධය පළ කරමින් මාධ්‍ය හමු පැවැත්වුවා. පිටපළාත් තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහායට කනිෂ්ඨ වෛද්‍යවරුන් ලබා දීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයක් දියත් කර ඇති බවට වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ චෝදනා කරනවා. ඒ නිසා ඔවුන් කියන්නේ එහෙම කරන්න දෙන්න බෑ, නතු වෙන්න එපා. ඇමතිතුමා ගන්න තීරණය මොකක්ද කියලා බලාගෙන ඉන්නවා. මේ අතර කෙහෙලි රමුක්කල ඇමතිතුමත් කියලා තිබුණා දේශපාලන පත්වීම්, දේශපාලනික හේතු මත පත්වීම් ලබා දීලා තියෙනවා කියලා තහවුරු කළොත් ඇමතිකමෙන් අස් වෙන්න උනත් ලෑස්ති කියලා. හැබැයි දොස්තර මහතුරු වැඩට යන්නේ නැහැ, වැඩ වර්ජනය කරනවා. ලෙඩ්ඩුට රජයේ ස්පිරිතාල්වල ආණ්ඩුවේ ස්පිරිතාල්වල පෝලිං වලට ගිහිල්ලා ඉන්නවා. බෙහෙත් දෙන්න දොස්තර මහතුරු නැහැ. එදාම හවස channel කරලා බලන තැනට එතෙන්ට එනවා දොස්තර මහතුරු. ඒකට උදේ පොලිමේ ඉඳලා අන්තිමේදී කරගන්නම දෙයක් නැතුණයින් පස්සේ හවස channel පොලිමට එකතු වෙන එක තමයි ලෙඩ්ඩුන්ට වෙලා තියෙන්නේ. ඒ අතරේ 50 වතාවක් නොරිච්චෝලේ කැඩිලා මේ අවුරුදු 11 ඇතුළත ඒ අනුව 50 වෙනි වතාවටත් ලෙඩ වී විදුලි කප්පාදුව ඇරඹෙයි කියලා චමින්ද සිල්වා සහ චිරාන් රණසිංහ වාර්තා කරනවා අද දිව ඉන පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. ඒ අනුව චිමිනි 3කින් සමන්විත මේ ගල් අඟුරු බලාගාරයේ ඉදිකලත් එහි කිසියම් දෝෂයක් නිසා වරින් වර එකී දෝෂවලට ලක්ව අක්‍රිය වන අතර පෙරේදා ඒ කියන්නේ 21 වනදා යලිත් මෙගාවොට් 300ක උත්පාදන යන්ත්‍රයක් අක්‍රිය වී තිබෙනවා. ධාරිතාව ඒකේ වාර්ෂික ධාරිතාව මෙගාවොට් පැය 2200ක් පමණ වූ බවයි සඳහන් කර සිටින්නේ. කොහොමුණත් ඇයි මේ ලෙඩ වෙන්නේ? දැන් මේ අනුව රාත්‍රී කාලයේ බලපෑත්වන විදියට විදුලි කැපීමක් සිද්ධ විදුලිය විසන්ධි කිරීමක් සිද්ධ වෙනවා කියලා සඳහන් කරනවා. විදුලිය කපන්න වෙයි සතියක් විතර ඉස්සරහට රැටත් ලයිට් කපනවා කියලා කියන. එතකොට දැන් මේ නත්තල් කාලේ උත්සව කාලේ බලලම මේ විදියට කොහොමද යන්ත්‍ර ලෙඩ වෙන්නේ? ඒකට මීට කලිනුත් උද්ඝෝෂණයක් එහෙම නැත්නම් වෘත්තීය ඉල්ලීම් එහෙම නැත්නම් වැඩ වර්ජනයක් ගැන කතා වෙද්දී විදුලිය බිඳ වැටීම් වාර්තා වුණා. රටේම විදුලිය බිඳ වැටුණා. ඊළඟට දැන් නොරිච්චෝලේ බිඳ වැටෙනවා. නත්තලට ඔන්න මෙන්න තියලා ඒකත් කියනවා සතියක් විතර කිසි ගාණක් නැතුව කියනවා සතියක් විතර රැට ලයිට් කපන්න වෙයි කියලා. එතකොට මේවා පිටිපස්සේ මොනවා හරි නැද්ද කියලා සැකයක් හිතනවා. හැබැයි නැද්ද කියලා අපි සැක හිතනවා විතරක් නෙවෙයි ඇමතිවරු මේක ගැන බලන්නත් එපා. සතියක් ලයිට් කැපනවා කියලා කියන්නේ ඒ කියන්නේ 24 වෙනිදාත් ලයිට් කපනවාද? නත්තල්දා මධ්‍යම රාත්‍රියේත් ලයිට් කපනවාද? එහෙම නැත්නම් ඊට කලින් මේකට විසඳුමක් දෙනවද? ඒවා තමයි තියෙන ප්‍රශ්න. ඊළඟට IMF යනවද නැද්ද? තීන්දුව 3 වෙනිදා ගන්නවා කියලා අද දුමින්ද සංජීව බාලසූරිය වාර්තා කරනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ රුපියල පා කිරීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව IMF සහාය ලබා ගැනීමටත් බහුතරය එකඟයි. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දිගටම කිව්වේ යන්න IMF කියලා. එතකොට ඒ වතාවේ කිව්වා නෑ යන්න බෑ. ඒකට හේතුව තමයි අහිතකර කොන්දේසි දානවා කියලා. ශ්‍රී ලංකාව පත්වති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවාද නැද්ද යන්න තීන්දුව කිරීමේ තීරණාත්මක සාකච්ඡාවක් ජනවාරි 3 වෙනිදා සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේදී ගන්නවා කියලා සඳහන් කරනවා. මේ සාකච්ඡාව සඳහා මහ බැංකුව අධිපතිවරයා සහ මහ බංගඩාගාරයේ ලේකම්වරයාත් කැඳවා තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා එක් විකල්පයක් ලෙස රුපියල පා කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමටත් සුදුසු බවට කැබිනට් ඇමතිවරු බහුතරයක් එකඟතාව පළ කරලා තියෙනවා කියලා කියනවා. හැබැයි දැන් මෙච්චර අමාරු වෙනකන් හිටියේ ඇයි? එතකොට එහෙමනම් අර කියපු කොන්දේසි හිතකර තත්වයකට පත් කරගන්න පුළුවන්ද? දැන් 2008 අවුරුද්දෙම මතක විදිහට යුද්ධය අවසාන අධීරයේදීත් මේ විදිහටම ලෝක ආර්ථික අර්බුදයක් පැවතුණා. ජාතික ආර්ථිකයට ඒකේ බලපෑමක් ඇති වුණා. ඒ අවස්ථාවේදීත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කතා කරලා කොන්දේසි ලිහිල් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත්තා.
කොහොමුණත් IMF යනවද නැද්ද කියන තීන්දුව තුන්වනද ගන්නවා කියලා තමයි අද පුවත්පත කියන්නේ. ඒ අතරේ දිනමින වාර්තා කරනවා වෙළඳ භාණ්ඩ අපනයන ආදායම කෝටි 2,40,000 පණි. කෝටි 2,40,000 පණි රටේ අර්බුදයක් තිබුණා. රබර් ආශ්‍රිත අපනයන වලින් කෝටි 20,000ක් ඉපලලා තියෙනවා. පසුගිය අවුරුද්දට සාපේක්ෂව මේක 55.11%ක වැඩිවීමක්. ඒ කියන්නේ අර්බුද මැද්දේ වුණත් කොවිඩ් වලින් රට වහලා තිබුණුණත් වෙළඳ භාණ්ඩ අපනයන ආදායම රුපියල් කෝටි 2,40,000 පනිනවා. මහින්ද අර්බුදකතරයි වාර්තා කරන්නේ අද දිනවින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. යනුව මේ වසරේ අවසාන වන විට ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම රුපියල් කෝටි 2,40,000 ඉක්මවලා, ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 12 ඉක්මවලා යනු ඇතැයි විශ්වාස කරනවා. රබර් ආශ්‍රිත අපනයන අංශය මේ අවුරුද්දේ මුල් කාල සීමාව තුළදී මුල් මාස 11 දී රුපියල් කෝටි 20,000ක මුදලක්, ඒ කියන්නේ ඩොලර් බිලියනයක මුදලක් ලබාගෙන තියෙනවා කියලා තමයි ආයෝජන මණ්ඩලයේ සභාපති සමාවෙන්නේ. ඔව් කර්මාන්තයක් බවට පත් කර තිබෙන බව මේ සඳහන් කර සිටින්නේ අපනයන සංවර්ධන මණ්ඩලය. ඒ කියන්නේ EDB එකේ සභාපති සුරේෂ් දමෙල් මහත්මයා කියන්නේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම රුපියල් කෝටි 2,40,000 ඉක්මවනවා කියලා. මේ අවස්ථාවේදී අහන්න ලැබෙන සතුටුදායක පුවතක්. කොහොමුණත් සංචාරකයොත් රටට එන්න පටන් අරගෙන කියලා වාර්තා කරනවා. ඒ අතරේ ෆිච් රේටිං වලින් CC කියන කාණ්ඩයට පහළ දැම්මා. මොකද්ද ඒකේ බලපෑම? ඒවත් තියෙනවා. පාසල් වලට නිල ඇඳුම් ලැබෙයිද? කවද්ද ලැබෙන්නේ? පුවත් ගණනාවක් තියෙනවා. පත්තරවල පින්තූර එහෙමනම් ගිහිලා තියෙනවා. මැනින් වෙළඳපොළ පාළුවට ගිහිල්ලා ඊට පස්සේ දඹුල්ලේ තත්ත්වය මේකයි කියලා. ඒ වුණාට නගර මැදින් ගමන් කරද්දි පේනවා බඩුමලු එහෙම නැත්නම් පොලිතින් උරවල ඇඳුම් බෑග් දෙක තුන උසවගත් උදවිය ගමන් කරනවා. සූගාල සෙනග කටකපල සෙනග පිටකොටුව පැත්තේ එහෙම හරි අමාරුයි යන්න එන්න. නුගේගොඩ බත්තර මුල්ල මේ ආදී නගරවල ගත්තොත්, මහරගම මේ ආදී නගරවල ගත්තොත් සෙනග සූගාල සාප්පු සවාරි ගියාට කමන්නේ නැහැ. කොහොම හරි තියෙන පදමින් සල්ලි ටික එකතු කරගෙන සාප්පු සවාරි ගියාට කමන්නේ නැහැ. හැබැයි සෞඛ්‍ය මාර්ග උපදේශ ඒ ආකාරයෙන්ම පිළිපදින්න එන්නතේ තුන්වන මාත්‍රාවත් ලබා ගන්න. අවුරුදු 20ට වැඩි හැමදෙනාටම Tamanට ළඟම තියෙන එන්නත් කරන මධ්‍යස්ථානෙන් එන්නත ලබා ගන්න පුළුවන් බූස්ටර් එන්නත ලබා ගන්න තුන්වන මාත්‍රාවත් ලබා ගන්න එක වැදගත්. ඒ වගේම කොහේ ගියා වුණත් මුහුණු ආවරණ පළඳින්න අමතක කරන්න එපා. මීටරේ දුර නම් ඔය පොලිමේදීදී සෑහෙන්න අමතක වෙලා තියෙනවා. ඒ වගේම ඇඳුම් තෝරන්න ගියයින් පස්සේ සේල් කියලා දාලා ගොඩ 100යි කියලා දාලා තිබ්බොත් එතකොට අමතක වෙනවා මේ ඇඳුම් තව කවුරු හරි ඇඟේ දාලා තියෙනව නේද කියලා. ඒව ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න වෙනවා. මොකද ඔමික්‍රෝන් තවත් තිදෙනෙක් හඳුනාගෙන තියෙනවා කියලා අද වාර්තා කරනවා ලංකාදීප පුවත්පතට. සුජිත් හේවාජූලිගේ අලුතින් හමු වූ මේ ආසාදිතයන් තිදෙනාගෙන් එක් ආසාදිතයෙක් ටැන්සානියාවේ සිට පැමිණි අයෙක් වන අතර අනෙක් දෙදෙනා සුරානයේ සිට පැමිණි අයයි කියලා සඳහන් කරනවා. කොහොමුණත් ඔමික්‍රෝන් කියන්නේත් කොරෝනා එන්නත් වලට පවා ප්‍රතිචාර නොදක්වන වෛරස් ප්‍රභේදයක් විදියට විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරනවා කියලා එක මතයක් අද ලංකාදීපය සඳහන් කරනවා. ඒ වගේම ඔමික්‍රෝන් මර්ධනයට යුරෝපයේ දැඩි තැතිගැන්මකින් යුතුව මුහුණ දෙනවා. ඔමික්‍රෝන් මර්ධනයට යුරෝපීය රටවල් යළිත් සීමා පනවා තිබෙනවා. රුක්ලන්ති පෙරේරා වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. ඒ අතරින් වඩාත්ම දැඩි සීමා පැන වූ යුරෝපීය රට බවට පත්වලා තිබෙන්නේ නෙදර්ලන්තය. පහුගිය සඳුදා ඉඳලා මුළු රටම යලි වසා දැමීමට එරට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ වගේම මේ වන විට යුරෝපීය රටවල් වල වඩාත්ම ප්‍රබල කොවිඩ් ප්‍රභේදය බවට එහෙම නැත්නම් සුලභ කොවිඩ් ප්‍රභේදය බවට පත්වලා තියෙන ඔමික්‍රෝන් මේ පත්වීමත් එක්ක එහෙම නැත්නම් ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකයේ විශේෂයෙන්ම යුරෝපයේ ප්‍රබලම සාධකයේ බවට පත්වීමත් එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා නුදුරේදීම එළඹීමට නියමිත දැවැන්ත කොරෝනා කුණාටුවක්. ඒකට දැම්ම ඉඳන්ම සූදානම් වෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේම මහා බ්‍රිතාන්‍ය එක්සත් රාජධානියත් දැඩි අර්බුදයක එහෙම නැත්නම් දැඩි අභියෝගයක් ඉස්සරහා ඉන්නේ. කොහොම හරි නත්තල වෙනකන් රට අරගෙන ඉඳලා නත්තලෙන් පස්සේ රට වහනවා කියලා තමයි එංගලන්තයෙන් එහෙම නැත්නම් එක්සත් ජනපදයෙන් ලැබෙන එක්සත් රාජධානියෙන් ලැබෙන ආරංචි මාර්ගات සඳහන් කර සිටින්නේ. ඔමික්‍රෝන් තමයි යුරෝපයේ ප්‍රධානතම සටන්කරුවා එහෙම නැත්නම් සුලි කුණාටුවක් බවට පත්වීමට නියමිතයි ඊළඟට කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියද්දී අප්‍රේල් වෙනකොට අපේ නම් කොරෝනා වසංගතය තුරන් කරගන්න පුළුවන් වෙයි කියලා වෛද්‍ය අන්වා හම්දානි කියනවා. රෝගීන්ගේත් මරණවලත් අඩුවක් වෙලා තියෙනවා. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වා හම්දානි මහත්මයා කියනවා පහුගිය සතියට සාපේක්ෂව මේ සතියේදී 1.7කින්
මරණ සංඛ්‍යාව 10%කින් අඩු වෙලා තියෙනවා. රෝගීන් ප්‍රමාණය 1.7කින් අඩු වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව 10%කින් පහළ ගිහිල්ලා තියෙනවා. එන්නත්කරණයේ සාර්ථකත්වයෙන් නිසා මේ සුබ ප්‍රතිඵල ලැබී ඇති බව තමයි වෛද්‍යවරයා සඳහන් කර සිටින්නේ. එන්නත්කරණයේ සාර්ථකව ක්‍රියාත්මක වුණා. එන්නත ලෝකේ බොහෝ රටවල් වලට 2%ක ජනතාවකට වත් විදගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි අපි රටේ ජනතාවගෙන් 70%කට වැඩිය එන්නත ලබා දීලා තියෙනවා. මාත්‍රා දෙකම ඊළඟට තුන්වන මාත්‍රාව විදිහට බූස්ටර් මාත්‍රාවත් ලබා දෙනවා. එන්නත්කරණයේ සාර්ථකත්වය නිසා අප්‍රේල් වන විට අපිට කොරෝනා තුරන් කරගන්න පුළුවන් වෙයි. හැබැයි අපේ වගවීම අපේ පරිස්සම හරිම වැදගත්. යුරෝපයේ සුළි කුණාටුවක් වගේ එන්න පුළුවන් කියලා කියනවා ඔමික්‍රෝන් රැල්ල. මේ වෙනකොට ලංකාවේ එතකොට ඊයේ හොයාගත්ත ආසාදිතයන් 3 දෙනාත් එක්කම ඔමික්‍රෝන් ආසාදිතයන් ගණන 7 දක්වා වැඩි වෙලා තියෙන නිසා තමයි ප්‍රවේශමින් කරන දෙයක් කියලා කියන්න තියෙන්නේ. බස් ගාස්තු වැඩිවීම අවසන් තීරණය 29 වෙනිදා කියලා වාර්තා කරනවා අද ලංකාදීපයට. යොහන් බාසුරය වාර්තා කරන්නේ බස් ගාස්තු 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවන බවත් ඒ පිළිබඳ අවසන් තීරණය ලබන බදාදා කියන්නේ 29 වෙනිදා ගන්නවා කියලා තමයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියන්නේ. අවම ගාස්තු රුපියල් 20 වෙන්න පුළුවන්ලු. පාසල් වෑන් සේවා ගාස්තු 25කින් ඉහළ නංවනවා. ප්‍රවාහන සංගම් සභාපතිකයයි කරන්දිනේ එම් සුනිල් ප්‍රියන්ත වාර්තා කරන්නේ. දැන් මීට කලිනුත් වැඩි කළා. ඇයි 25කින් වැඩි කරන්නේ? මොකද්ද මේකේ සූත්‍රය කියලාත් බලා ගන්න ඕනේ. ඊළඟට තෙල් මිල වැඩිවීමේ ප්‍රතිඵල ගෑස් සම්බන්ධ කතාවේදී උසාවි තීන්දුවට අනුකූල ගෑස් දැන් වෙළඳ පොලේ කියලා ලිට්‍රෝ සභාගම කියනවා. ඒ අනුව ප්‍රමිතිගත උසාවි තීන්දුව කියපු විදිහට ඒ ප්‍රමිතිය යුතු ගෑස් සිලින්ඩර් දැන් වෙළඳ පොලේ තියෙනවා. යොහන් බාසුර වාර්තා කරන හැබැයි ගෑස් සිංගේ තව සතියක් විතර වගේ තියෙයි කියලා තමයි අනික් පැත්තෙන් ජාතික පුවත්පත් වාර්තා කර සිටියා. ගෑස් ගන්න පෝලිං තියෙනවා තවමත්. ගෑස් ගන්න පෝලිං තියෙනවා. සමහර කඩවල් වහලා තියෙනවා. අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ඡායාරූපේ එක්ක ගෑස් පිරිමි ගෑස් පෝලිං වල කාන්තාවෝ දර වලං කඩවල හෝටල් වැහිලා කියලා ඒ ඡායාරූප වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඊට පස්සේ අද ජනමාධ්‍ය විෂය ගැන කිව්වෙන් පස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අලුත් ලේකම්තුමෙක් පත් වෙනවා අනුෂ පැල්පිට මහත්මයා. කාර්යභාරය අතින් ගත්තාම වැඩ කරලා පුරුදු ලේකම්වරයෙක්. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා විදිහට බණ්ඩාරනායක මහත්මයා පත් වුණා කියලා වාර්තා කරනවා අද දිනමින පුවත්පත. දිනමින පුවත්පත මේ පිළිබඳ විස්තර ඇතුව වාර්තා කරනවා. අමාත්‍යාංශ දෙකකට අලුතෙන් ලේකම්වරු පත් වෙනවා. එනවා කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ ලේකම්වරයා පත් වෙන්නේ 4 වෙනි වතාවට. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන අනුෂ පැල්පිට මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට DMLD බණ්ඩාරනායක මහත්මයා පත් කළා තියෙනවා කියලයි මහාචාර්ය රුදුත් කේ ජයසිංහ මහත්මයා වහම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරලා. ඒකට 4 වන ලේකම්වරයා තමයි මේ පත් වෙන්නේ කියලත් අද ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා. ඊළඟට ඩොලර් හිඟිය ගැන කතා කළාට පස්සේ පහුගිය දවස්වල ඊයේ අපි විශේෂයෙන්ම කිව්වා උද්ගමනය 3%කින් විතර වැඩි වෙන්න පුළුවන් කියලා මහ බැංකුව පුරෝකථනය කළා තියෙනවා කියලා ෆෝකාස්ට් එකක් ඒගොල්ලෝගේ තියෙනවා කියලා. උද්ගමනය 11%ටත් වඩා වැඩි. ආසන්න වසර කිහිපය තුළ වැඩිම උද්ගමනයේ තත්ත්වය නොවැම්බරේ තමයි වාර්තා වුණේ කියලා අද පුවත්පත වාර්තා කරනවා. ඒ අතර විදේශ සංචිත වලට කබ්‍රාල් බරතියයි කියලා කියනවා. කරතියයි කියලා අපි බලාගෙන ඉන්නේ. හැබැයි බර තියලා කියලා කියන්නේ ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරන ඒ අනුව විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 දක්වා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ළඟා කරගන්නවා. එහෙම නැත්නම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඩොලර් බිලියන 3ක විදේශ සංචිත ප්‍රමාණයක් රඳවා ගන්න පුළුවන් කියලා තවදුරටත් සහතික වෙනවා මහ බැංකුව අධිපතිතුමා. ඊළඟට දැන් ණය ගෙවන්න තියෙනවා ලබන අවුරුද්දෙත් මුල් මාසෙම ණය වාරිකයක් ගෙවන්න තියෙනවා කියලායි කියන්නේ. දැන් ණය ශ්‍රේණිගත කිරීම වලදී අපි CC කියන කාණ්ඩයට වැටුණා. වින්සන් මර්වින් ප්‍රනාන්දු ප්‍රවීණ ආර්ථික විශ්ලේෂකවරයා අද ණය ශ්‍රේණිගත පහළට වැටුනම මොනවද වෙන්නේ කියලා දිනමිනට ලිපියක් කියලා ලියනවා. මේකේ පෙන්눔 කරනවා ලංකාවේ මේ අපේ ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක ගත්තම 1950 අවුරුද්දේ වෙළඳ පරතරය ධන 53%ට ඔහුම ඇවිල්ලා 1977 ඒ කියන්නේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය අවසාන වශයෙන් ආණ්ඩු කරපු අවුරුද්දේ තමයි ධන අගයක් වාර්තා වෙන්නේ අපේ වෙළඳ ශේෂය ඒ ධන 41ක්. ඊට පස්සේ ඉඳලා ඍණ 180යි ඍණ 987යි ඍණ 702යි ඔහොම තමයි ආවේ. ඒ කියන්නේ ණයට කන්න පටන් ගත්ත විවෘත ආර්ථිකයේ ඉඳලා ඒකේ ප්‍රතිඵල තමයි අපි මේ අත්විඳින්නේ. අද ඊයක ඇතිවෙච්ච ගැටලුවක් නෙවෙයි. හැබැයි එහෙමයි කියලා කාටවත් වගකීමෙන් මිදෙන්න පුළුවන් කමකුත් නැහැ. 1978 ඉඳලා කොහොමද අපේ විදේශ සංචිත වෙනස් වෙන්නේ කියලා ඒ අනුව වින්සන් මර්වින් ප්‍රනාන්දු මහත්මයා පෙන්නනවා.
රේටිං ගැන කතා කළාට පස්සේ මේ රේටිං කියන එක දෙපැත්තකින් ලංකාවට වැදගත් වෙනවා. පළමුව ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපොළට පිවිසීමට තීරණය කිරීමේදී ඒක වැදගත් වෙනවා. දෙවනුව ණය මුළුමනින්ම නිසි වේලාවට ගෙවීමට ඇති හැකියාව වැදගත් වෙනවා. ඒක තමයි වැදගත් කාරණයක් බවට පත් වෙන්නේ. ඒ වගේම දැන් මේ ණය ශ්‍රේණිගත කිරීම ගැන කල්පනා කළාට පස්සේ 2014 දී ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම BB ඍණ අගය. එහෙම නැත්නම් BB ඍණ කියන මට්ටම තමයි අපිට තිබුණේ. ඊළඟට ඒගොල්ලෝ වරින් වර අපේ රේටින්ග්ස් අඩු කරනවා. 2019 වෙද්දී අපිට ලැබුණේ B ශ්‍රේණිගත කිරීම. B සේවා තත්ත්වය. ඒ කියන්නේ අඩු වෙලා තියෙනවා කියන එක පැහැදිලි. 2020 දී CCC. දැන් 2021 දී CC. එතකොට දැන් මේ එකපාරට අඩු වුණා, දැන් මේ අඩු වුණා කියලා උද්ඝෝෂණ සහ එහෙම නැත්නම් විවේචන කරන උදවියට මතක් කර දෙන්න කැමති මේ විශ්ලේෂණය 2014 දී BB ඍණ අගය තිබුණා. ඊට පස්සේ ඒක අඩු වෙනවා 2019 අවුරුද්ද වෙනකොට B අගය දක්වා. B කැටගරි එකට එනවා. ඊට පස්සේ CCC එනවා CC දක්වා දැන් අඩු වෙලා තියෙනවා. ඒ අනුව ගත්තම දැන් පහුගිය අවුරුදු 5 දී ලෝකේ ගෝලීය වසංගතයක් තිබුණේ නැහැ, ගෝලීය අර්බුදයක් තිබුණේ නැහැ, සහ රට ඇතුලේ එහෙම අර්බුදයක් නොතිබිද්දී රේටින්ග්ස් පහළ වෙట్లా තියෙනවා කියන එක විවේචන කරන උදවියට මතක් කරලා දෙන්න කියලා තමයි ණය ශ්‍රේණිගත පහළට වැටුනම කුමක් වේද කියන සිරස්සලෙන් වාර්තා කරන්නේ අද දින වෙන පුවත්පත. ඊළඟට මේවා ඉස්කෝලවල කියන්න ඕන කාරණා නෙවෙයි, ඉස්කෝල ගිහිල්ලා ඉගෙන ගන්න කාරණා නෙවෙයි. මේවා සාමාන්‍ය දැනුම. ගැටලුවක් ආවම ගැටලුවේ මුල කොතනද තියෙන්නේ කියලා අඳුනගෙන කතා කරන එක, එහෙම නැත්නම් ඒවට ප්‍රතිචාර දක්වන එක තමයි බුද්ධිමත් මිනිස්සුන්ගේ හැටිය කියලා ඔය පරණ පත පොතේ කියලා තියෙනවා. බල්ලෙක්ට ගලක් ගැහුවෙන් පස්සේ ගලට බුරලා පනිනවා. හැබැයි සිංහෙක්ට ගලක් ගැහුවෙන් පස්සේ සිංහයාලට බලනවා ගල විසිකරේ කොතැනද කියලා. සිංහ සෙයියාවද සුනක සෙයියාවද ඕනේ. ඊළඟට මේවා ඉස්කෝලවල කියා දෙන්න බෑ කියලා කිව්වනේ. හැබැයි ඉස්කෝලවල කියා දෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. අදින් පසු පාසල් නිවාඩු සිසුන්ගෙන් 60%කට දෙසැම්බර් 31 වෙනිදාට පෙර නිවිල ඇඳුම් ලැබෙනවා කියලාත් වාර්තා කරනවා. චමින්ද සිල්ව වාර්තා කරන්නේ අදින් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වෙනවා කියලා අද ලංකාදීප සමාවෙන දිවයින පුවත්පත වාර්තා කරද්දී මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වල අතර කියනවා කාදිනල් හිමිපාණන් වහන්සේ කරන ප්‍රකාශය දමනපොළ තමින්ද ජාලත් වාර්තා කරනවා. ඒ තමයි මොනයම් හේතුවක් නිසාවත් යලි පාසල් වහන්න එපා. ඔන්ලයින් අධ්‍යාපනයෙන් දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඔන්ලයින් අධ්‍යාපනයෙන් දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ආයෙනම් මොන හේතුවකටවත් පාසල් වහන්න එපා කියලා උන්වහන්සේ ඉල්ලීමක් කරනවා. මෙල්කම් කාදිනල් රංජිත් අගරත්ගුරු හිමිපාණන් වහන්සේ. ඊළඟට අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා රාජිත ඇමති සමයේ 98ක ගනුදෙනුව පිළිබඳව දීවර අමාත්‍යාංශයේ ලියකියවිලි CID-යට නිමන්ති රණසිංහයි වාර්තා කරන්නේ ලංකාදීපයට. හිටපු දීවර අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ අනුදැනුම මත නෞකා 8ක් මෙරටට ගෙන්වීම සහ මෝදර දීවරවරාය බදු දීම පිළිබඳ වන සිද්ධියට අදාළව දීවර අමාත්‍යාංශයෙන් ලබා දුන් ලියකියවිලි සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ඊයේ නියෝග කළා. ඇයි එහෙම නියෝග කරන්න හේතුව මේ සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා හෙළිදරව් කරනවා මේක විමර්ශන සිදු කිරීම සඳහා අවශ්‍ය ලේඛන නොමැතිවීම හේතුවෙන් මේ වන විට ගැටලුවක් මතුවලා තියෙනවා. දීවර අමාත්‍යාංශයට අයිති සියලු වාර්තා අල්ලස් කොමිසමට බාර දුන් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කිරීම හේතුවෙන් විමර්ශනයට අවශ්‍ය ලේඛන තම දෙපාර්තමේන්තුවට ලබා ගැනීමේදී අසීරුතාවක් මතුව ඇතැයි කියලා තමයි සඳහන් කර සිටින්නේ. ඒ කියන්නේ මේ ෆයිල් බහිරවය ගිලලද කියන ප්‍රශ්න තමයි ඊට පස්සේ මතුවෙන්නේ. මේ ෆයිල් නොතිබුණයින් පස්සේ කොහොමද නඩු ඉස්සරහට ගෙනියන්නේ කියන ගැටලුව තියෙනවා. කොහොමනත් රාජිත ඇමති සමයේ 98ක ගනුදෙනුව ලේකම් කෙනෙක්ගේ නමින් තමයි වැඩේ කරලා තියෙන්නේ කියලායි අනාවරණ කෙරෙන්නේ. ඉස්සරහට මේ පිළිබඳව වාර්තා වෙයි, වාර්තා කරන්න පුළුවන් වෙයි. 26 වෙනිදා දුම්රිය වර්ජනයක් ඊයේ පෙරේද දවසක එකපාරටම කෝච්චි මග තියලා එහෙම නැත්නම් කෝච්චි නවත්තලා වර්ජනය කළා. දුම්රිය පාර්සල් බාර ගැනීමෙන් ඉවත් වෙයි. හෙට රෑ සිට ටිකට් දෙන්නේ නැහැ. මේ දුම්රිය වර්ජනය 26 වෙනිදා දුම්රිය වර්ජනයක්. ඒ අනුව 26 වෙනිදා කියලා කියන්නේ නත්තල් දවසට පස්සෙන්දා දුම්රිය වර්ජනයක් සැලසුම් සහගත. ඇයි මේ වගේ දවස්වලට මේවා කරන්නේ? දැන් මේ සියලු කාරණා පැහැදිලි. හැබැයි ඒ අපිට පැහැදිලි වෙන කාරණා කැබිනට් මණ්ඩලයට පැහැදිලි වෙන්න ඕනේ. ඒ අනුව තමයි මේවා කල් ඇතුව දැනුම් දුන්නායින් පස්සේ 26 වෙනිදා මෙහෙම වර්ජනයක් වෙනවා නම් ඒක කල් ඇතුව විසඳගන්න, එහෙම නැත්නම් ඒක සිදු නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඒ අතරේ උතුරේ සුළං බලාගාරයකට ඉන්දියාව කැමති ශ්‍රී ලංකා රජයෙන් තවම ප්‍රතිචාරයක් නැහැ කියලා වාර්තා කරනවා
අද දිවයින පුවත්පත මේ පිළිබඳව වාර්තා කරන්නේ ශාම්නුවන් ගණේවත්ත. එයනෝ ශාම්නුවන් ගණේවත්ත වාර්තා කරනවා මේ පිළිබඳව මේ ව්‍යාපෘතියේ පිරිවැන් සිට 75ක ප්‍රදානයක් විදියට සිට 75ක් ප්‍රදානයක් වශයෙන් ග්‍රාන්ට් එකක් විදියට දෙන්න හදන්නේ. ඉතිරි 125 ව්‍යාපෘති ණය මුදලක් ඒ කියන්නේ සහනදායී පොලියට සහනදායී ණය මුදලක් ලබා දීමට ඒ කියන්නේ කන්සෙෂනල් ලෝන් එකක් ලබා දෙනවා කියලායි කියන්නේ. එහෙත් මේ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවමත් තීරණයක් ගෙන නොමැති බව එම ආරංචි මාර්ග පවසනවා. උතුරු පළාතේ දූපතක මේ සුළං බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර මේ ව්‍යාපෘතිය කලින් චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. එම බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අදාළ චීන සමාගම විසින් මෑතකදී අත්හැර දැම්මා කියලායි වාර්තා කර සිටින්නේ අද දිවයින පුවත්පත. වතුර මේ දවස්වල වැඩිපුර බොන්න කියලා කියන්නේ. විශේෂයෙන්ම කොරෝනා කාලේ වතුර වැඩිපුර බොන්න කියලා කියනවා. ආයිත් වතුර බොන එක හංගන්න දෙයක් නැහැ නේ. ඒ වතුර. ඊට පස්සේ සජිත්ගේ හුස්ම. සජිත්ගේ හුස්ම ගැන චීනය පැහැදෙයි. සජිත්ගේ හුස්ම ගැන චීනය පැහැදෙයි. විපක්ෂ නායක කාර්යාලයේ වකුගඩු රෝගීන් වෙනුවෙන් රුපියල් කෝටි 2ක මූල්‍ය ආධාරයක් කළ අවස්ථාවේදී චීන තානාපතිවරයා සහ විපක්ෂ නායකවරයා එකිනෙකාට ආචාර කරගත්ත අවස්ථාව තමයි ඒ වාර්තා කර සිටින්නේ අද පුවත්පත. අද පුවත්පතේ ඒ ඡායාරූපෙන් පස්සේ අද පුවත්පත අවධානය යොමු කරන තවත් කාරණාවකට එහෙම නැත්නම් ජාතික පුවත්පත් බොහොමයක තිබිච්ච තවත් කාරණාවකට අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඇතිවෙච්ච රිය අනතුර. මේ දවස්වල මේ උදා වෙලා තියෙන්නේ රිය අනතුරු වැඩිම කාලය. එහෙම නැත්නම් මහමග අනතුරු මහමග ජීවිත බිලි ගැනීම වැඩිම කාලය තමයි මේ වාර්තා වෙන්නේ. සිංහල අලුත් අවුරුදු කාලය සහ මේ නත්තල් කාලය අලුත් අවුරුදු උදාවක් වෙන කාලේ අනතුරු වැඩි. හැබැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ බවුසරයක් ලොරියක ගැටිලා දෙදෙනෙක් මරුමට පත් වුණේ වෙන සිද්ධියක් නිසා. එහෙම නැත්නම් ඇත්තටම එතන තියෙන නොසලකිරීමත් කමද කියලා හෙළිදරව් වෙයි. බණ්ඩාරගම විමල් ශාමන් ජයසිංහ සහ මාතර මහේෂ් මල්වර ආරච්චි වාර්තා කරන්නේ සෝලා පැනල් පටවාගත් ලොරි රථයක් පාලටුව සහ කජිදුව අන්තර් මධ්‍යස්ථානයේ අතර අපරැක්ක ප්‍රදේශයේ නවතලා එහි සහායකයා සෝලා පැනල් ගැටගසා තිබූ රැහන් ගැලවිලා තියෙනවද කියලා පරීක්ෂා කරමින් සිටියේදී පිටුපසින් පැමිණි බවුසරයේ ගැටිලා තමයි මේ අනතුර සිදුවලා තියෙන්නේ. අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරි සහායකයා එම ස්ථානයේදීම මේ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම බවුසරයේ රියදුරා සහ සහායකයා බරපතල තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව රියදුරු මිය ගොස් ඇතැයි පොලිසිය පවසනවා. අනතුරින් වාහන දෙකටම බරපතල අනතුරු එතනකම් බරපතල අලාභහානි සිදු වුණා කියලායි පොලිසිය සඳහන් කර සිටින්නේ. දැන් අධිවේගී මාර්ගයේ යද්දී තවමත් අපි දකිනවා සමහර උදවිය පාරේ වාහනේ නතර කරලා තියන් ඉන්නවා, ඊළඟට කනවා බොනවා, ඊළඟට ටයර් එකක් ගියාම එහෙම නැත්නම් වාහනේ බොයිල් කරන්න පටන් ගත්තයින් පස්සේ ඔක්කොමල බැහැලා එතන ගොනු වෙලා ඉන්නවා. මේ කිසි දෙයක් කරන්න යන්න එපා කියලා නැවත වතාවක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මතක් කරනවා. අධිවේගී මාර්ගවල නිකරුණේ රතනවත් වන රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි. ඉන්දික හිවා විතරණය වාර්තා කරන්නේ අද පුවත්පතට. අධිවේගී මාර්ගවලදී වාහනය ආපදාවකට ලක් වුණොත් මාර්ගයේ අයිනටම වාහනය රැගෙන ගිහිල්ලා 1969 අංකයට ඇමතුමක් ලබා දෙන්න. ඉන්පස්සේ අදාළ ස්ථානයේ පොලිස් නිලධාරීන් පැමිණෙනවා. එතෙක් ඉන්න ඒ නැතුව අපි එක එක වැඩ කරන්න යන්න එපා. පොලිස් නිලධාරීන් පැමිණෙන තෙක් මාර්ගයේ අයිනට වී ආරක්ෂිතව සිටින ලෙසත් කිසිදු අවස්ථාවක අදාළ ආපදා තත්ත්වය නිවැරදි කිරීමට නොයන ලෙසත් එවැනි කටයුතු සිදු කිරීම තුළින් රිය අනතුරු සිදුවිය හැකි බවත් හිතම අවධාරණය කරනවා. මේ ආකාරයට ආපදා තත්ත්වයන් නිවැරදි කිරීමට යාම නිසා රිය අනතුරු සිදුවීම වාර්තා වී තිබෙන බව සඳහන් කර සිටින්නේ. කියන්නේ ටයර් එකක් ගියායින් පස්සේ එහෙම නැත්නම් ඒ වගේ ආපදා තත්ත්වයක් වගේම සමහරවිට රිය අනතුරක් සිදු වුණා වුණත් එක්කො තමන් ඒ වාහනේ තල්ලු කරලා පැත්තකට ගන්න යනවා. ඒ වගේ වැඩවලට යන්න එපා කියලා තමයි කියන්නේ. මොකද ඒකේ අනතුරුදායක තත්ත්වය වැඩි. අනිත් වාහනේනවා කිසිම වාහනයක් නවත්වන්නේ නැහැ. අධිවේගයෙන් එන්නේ. ඒ නිසා පොලිසිය ඇවිල්ලා ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නත් එක් පොලිසිය සහ අධිවේගී මාර්ග නඩත්තු කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ ඇවිල්ලා සමහරට රතු පාට කෝන්තියාවී අවශ්‍ය දේවල් කරන තෙක් ඔබ වාහනේ අයිනට අරගන්න 1969ට කතා කරන්න එතනටම වෙලා ඉන්න. ඒක තමයි තියෙන උපදේශ. මග නතර කරන්න යන්න එපා. දැන් ඉදිරි දවස් කීපය තුළ වුණත් පෙට්‍රල් ඩීසල් ගලන් ගියා කියලා කිව්වා වුණත් අවුරුද්ද අවසානයේදී නත්තල් කාලේ කියලා ගමන් බිමන් යයි අධිවේගී මාර්ගේ ඒ අධ්‍යයේදී කන්න බොන්න කියලා එහෙම නැත්නම් ඔය තව සමහර ශරීර කෘත්‍ය කරන්න කියලා ඒත් මග නතර කරනවා. ඒවට තමයි අර විවේක ස්ථාන තියලා තියෙන්නේ. විවේක ස්ථාන තියෙන්නේ තේ බොන්න
විතරක් නෙවෙයි, කන්න බොන්න විතරක් නෙවෙයි, ඔය තමන්ගේ අනිකුත් ශරීර අවශ්‍යතා ඉෂ්ට කරගන්නත් එක තමයි තියෙන්නේ. ඒවා වාහනේ මග නතර කරලා කරන්න යන්න එපා කියලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ මේ අනතුරෙන් පස්සේ. මොකද එහෙම වාහනේ මග නතර කරලා තියෙද්දි පිටිපස්සෙන් එන වාහනයක් ඒකේ ගැටෙන එක ඒ අවදානම තියෙනවා. ඒ නිසායි ඒ කාරණාව කිව්වේ. සමහර අවදානම් අපි අතේ අරන් යනවා, සමහර අවදානම් අපි උඩ අරිනවා. දෙයියෝ මාව බේරගනී කියලා හිතුණා කියලා කියන්නේ මේ අර සරුංගලෙන් බිමට වැටිච්ච තරුණයා. මාධව කුරුකුළු සූරයයි වාර්තා කරන්නේ වවුනියාවේ ඉඳලා සෑම වසරකම උතුරු පළාතේ තරුණයන් යාපනයේ වැල්වැටිතුරේ වෙරළ කලාපයේදී සරුංගල් වසන්තයක් පවත්වනවා. තයිපොංගල් උත්සවයට සමගාමීව එයන සරුංගල් 200ක් විතර වගේ ඉදිරිපත් කරනවා. මේ අනුව තමයි යාපනයේ පේදුරුතුඩුව පුලෝලි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි නඩරාසා මනෝහරන් අවුරුදු කීපයක ඉඳලා සරුංගල් වසන්තයට එකතු වෙන්න ආවේ. මේ පාරත් ඔහු එහෙමයි අඩි 15ක් විතර උස සරුංගලයක් අඩි 15ක් විතර පළලයි. නමුත් ඔහුට ඒකේ අසිරිය විඳ ගන්න ලැබුණේ නැහැ. මේ සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරපු නිසා තමයි මාධව කුලසූරිය වවුනියාවේ ඉඳලා යාපනයට ගිහිල්ලා මේක ගැන වාර්තා කරන්නේ. මම සරුංගල් අරින්න නිතරම යන්නේ නැහැ. මම වැඩ කරන්නේ කඩේක. එදා නිවාඩු දවසක් නිසා මම තරුණින් පිරිසක් එක්ක සරුංගල් අරින්න ගියා. සරුංගල් අරින්න තරුණයන් 30ක් විතර එකතු වෙලා හිටියා. ලොකු සරුංගලයක්. ලනු කැරලි එකතු කරලා හදපු කබයක් ආධාරයෙන් තමයි අපි යවන්න සූදානම් වෙලා හිටියේ. සරුංගලයේ ලනුවේ මැද හරියේ තමයි මම හිටියේ. සරුංගලයේ පැවති කොටස, සරුංගලයේ තිබිච්ච කොටස ඉහළ යවන්න අපි ගොඩාක් උත්සාහ කළා. ඒ වෙලාවේ සරුංගලයේ ඉහළ ගියා එකපාරටම. සරුංගලයේ අඩි 50ක් විතර උඩට යනකොට සරුංගලයේ ලනුවේ මුල හිටපු අය මොකද කළේ? ලනුව අතෑරියා. මම එකපාරටම සරුංගලෙත් එක්ක අර ලනුව මැද හිටපු නිසා උඩට ගියා. සරුංගලයේ ඉහළට ගියාට පස්සේ තමයි මම ලනුව අතාරින්න හිටියේ. හැබැයි මට පස්සේ හිටපු අය එකපාරට සරුංගලයේ අතෑරපු නිසා ලනුව අතෑරපු නිසා මම උඩ ගියා. ඒත් එක්කම සරුංගලයේ එකපාරට මුඩ ගියා. මට හිතා ගන්න බැරුණා මොකද්ද කරන්න කියලා. බිම හිටපු අය කිව්වා ලනුව අතාරින්න එපා කියලා. මම අඩි 100ක් 120ක් විතර උඩ ගියා කියලා මට දැනුනේ. හැබැයි මම පහළ බැලුවේ නෑ. මොකද පහළ බැලුවා නම් බය හිතෙන්න ඉඩ තිබුණා. මම අහසේ ඉන්නකොට හිතුණා දෙවියෝ මාව බේරගනී කියලා. දෙපාරක් විතර දැඩි හුලං ආවා. හැබැයි ඒ වෙලාවේ මම තදින් අත් අල්ලගෙන හිටියා, අතින් අල්ලගෙන හිටියා. බිම බැලුවේ නෑ. බිම බැලුවා නම් බයට මගේ අත අතෑරෙන්න ඉඩ තිබුණා. කොහොමුණත් දෙවියෝ මාව බේරගත්තා කියලා තමයි ඔහු විශ්වාස කරන්නේ. හැම අවස්ථාවකදීම, හැම අනතුරකදීම, එහෙම නැත්නම් හැම අවදානමකදීම දෙවියෝ අපව බේරගනී කියලා විශ්වාස කරන්න බෑ. දෙවියන්ට උනත් අපව බේරගන්න සීමාවක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් අවදානමින් මිදෙන එක තමයි සුදුසු වෙන්නේ මේ අනතුරු කාලේ. මෝටර් බයිසිකල් වල යතුරු පැදිවල යද්දි බලන්න හොඳටම හෙල්මට් එකේ ගාංචු තද වෙනවද කියලා. එහෙම නැත්නම් ඒව හෙල්මට් එක පරණද, එහෙම නැත්නම් පොලිසියෙන් ගැලවෙන්න විතරද හෙල්මට් එක දාගත්තේ. අර හෙල්මට් එක ඇතුලේ තියෙන ස්පොන්ජ් කොටස, එහෙම නැත්නම් ඒ ආරක්ෂිත කොටස ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවද? දරුවන්ට හෙල්මට් තියනවද? ඊළඟට විශේෂයෙන්ම සාපු සවාරිය යද්දි මේ දවස්වල පොඩි දරුවොත් අතින් කටින් එල්ලගෙන යනවා. පොඩි දරුවන්ට, කුඩා දරුවන්ට මාස්ක් එකක් දාන්න බෑ, මුහුණු ආවරණයක් දාන්න බෑ. උන් ඒක දාගෙන ඉන්නේ. එහෙමනම් හොඳම දේ තමයි දරුවෝ ගෙදර තියලා යන එක. මේ වගේ කාරණා හිතලා බලන්න වෙනවා. මොකද දෙවියන්ට හැම වෙලාවෙම අපව බේරගන්න බෑ. ඊළඟට දෙවියෝ බුදුන් සිහි කරගෙන වැඩ කරන්න ඕනේ කියලා කිව්වම බුදුන් වැඳලා හොරකම් කරන අමුතු තාලේ හොරෙක් ගැන වාර්තා කරනවා. කේ.කේ. ආරියදාස දඹුල්ලේ ඉඳලා. දඹුල්ල අතුපාරයාය ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයෙන් තමයි මේ වාර්තාව වෙන්නේ. මුව ආවරණයක් පැළඳි අවුරුදු 30ක් පමණ වයසති පුද්ගලයෙක් විහාරස්ථානයේ බෝමළුවෙන් ඇතුළු වෙලා ඉතා හොර රහසේ විහාර මන්දිරයට පැමිණිලා ඊට පස්සේ ඔහු පවහන් ගලවල බුදුමැදුරු අසලට පැමිණිලා මල් ආසනයට අත්ගසලා බුදුන් වැඳලා ටික වෙලාවක් ඉඳලා පන්සලේ පින් කැටේ කඩන ආකාරය CCTV වල හොඳින් සටහන් වෙලා තියෙනවා කියලා අද මේ වාර්තා කරනවා දඹුල්ලේ කේ.කේ. ආරියදාස අරුණ පුවත්පතට. දෙවියන් බුදුන් ගැන කිව්වම ඒවා විශ්වාස කරනවද නැද්ද කියන එක වෙනම එකක්. ලෝකේ කුඩාම දේවාලය තියෙන්නේ මීරිගම වෙන්න පුළුවන් කියලා අද මනෝජ් එදිරිසිංහ මීරිගම ඉඳලා වාර්තා කරනවා අරුණ පුවත්පතට. ලෝක කුඩාම දේවාලය මීරිගම කෙටේවත්තේ තමයි තියෙන්නේ. ලෝක කුඩාම දේවාලයේ ලෙස මීරිගම කෙටේවත්ත සත්පත් වෙන දේවාලයේ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනා වී ඇතැයි වත්මන් බහරකරු ධර්මසේන පතිරණ කපු මහත්මයා කියනවා. මීරිගම ගිරුල්ල මාර්ගයේ කණ්ඩලම මංසන්දියෙන් හැරිලා වමට ගියාම තමයි මේ දේවාලය හමු වෙන්නේ. පුරාවිද්‍යා ස්මාරකයක් බවට මේක සඳහනක් තිබෙනවා. ඒ සටහනත් ඡායාරූපයක වාර්තා කරනවා. උසින් අඩි 8ක්, පළලින් අඩි 5ක්, දිගින් අඩි 7ක්. මේක තමයි ලෝකේ තියෙන කුඩාම දේවාලය විය හැක්කේ. දේවාලය හදන්නේ මැටි ගෙනල්ලා තියෙන්නේ මැටිය ගනින් උළුවස්ස පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට නම් කරලා තියෙනවා. දේවාලයේ ඉදිරිපස ඇති ටැම්පිට ගල් කුළුණ කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලත් ඡායාරූප වාර්තා කරනවා.
ඊළඟට ඒ දෙවියන් බුදුන් විශ්වාස කරනවා දෙවියෝ ඉන්නේ අහස කියලා කියනවානේ. කොහොමුණත් අහසට මිනිස්සු ගියාට පස්සේ දෙවියන් බුදුන් ගැන තියෙන විශ්වාසයන් සමහරවට වෙනස් වෙන්න පටන් ගත්ත වෙන්න ඇති. ඒ අතරේ ස්පේස් X මොකද කරන්නේ? නත්තලට තෑගි යවනවා අභ්‍යවකාශයට. ලොස් ඇන්ජලිස් නුවර පිහිටි ස්පේස් X සමාගම 132 දෙනෙකුට COVID-19ත් වැළඳිලා. එහෙමුණත් ස්පේස් X මගින් ISSC ඒ කියන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න ගගනගාමීන් වෙත නත්තල් තෑගි භාණ්ඩ යවලා තියෙනවා. පෘථිවි කක්ෂයේ පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් වෙත නත්තල් තෑගි සහ අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් පිටත් කර හැරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙනවා. ඒ ස්පේස් X සමාගමේ ෆැල්කන් 9 කියන රොකට්ටුවේ ආධාරයෙන් මේ ෆැල්කන් 9 කියන රොකට්ටුවත් විශේෂයි. ඒක භාවිච්ච එක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් රොකට් එකක් ෆැල්කන් 9 කියන රොකට් එක. එතකොට මේ මතකයේ විදිහට 31 වෙනි වතාවට තමයි 2021 අවුරුද්දේදී මේ රොකට් එක යන්නේ. මේ රොකට් එක ප්‍රයිවට් බස් එකක් වගේ තමයි පාරේ දුවන්නේ. නිතර අභ්‍යවකාශ මධ්‍යස්ථානට යනවා, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානට යනවා. ඒකේ සැපයුම් වලට අවශ්‍ය කරන දේවල් ඔය සමහරලාට අපේ මේ වෙලාවෙත් පත්තර මේන්තුව ඔබේ ගෙදරට විකාශනය කරද්දී අපේ ඔය නාය බැද්ද එහෙම නැත්නම් හන්තානේ වගේ කඳු මුදුන් වල තියෙන විකාශනාගාරවල ඉන්න අපේ සහෝදරවරු තට්ට තනියම ඊළඟට පට්ට සීතලේ තට්ට තනියම සෑහෙන දුෂ්කරතාවක් විඳිනවා. ඒ වගේම තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානවල ඉන්න උදවියත් ඔවුන් සෑහෙන කාලයකට පෘථුවියෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නැවත නැවත ළඟාවීමක් වෙන්නේ නැහැ. නිසා ඒගොල්ලොන්ට ඕන කරන සැපයුම් යවන එක තමයි මේ ස්පේස් X නිෂ්පාදනය කරපු ෆැල්කන් 9 කියන රොකට් එකේ කරන්නේ. මේ රොකට් එක ඊටාම ලාභදායකයි කියලා කියන්නේ. කොහොමුණත් මේ යවපු පාර මේ නැත්නම් මේ වතාවේ මේ නත්තල් තෑගි යවපු එකේ පිටත් කර හැනුණු භාණ්ඩ තොගේ බර රාත්තල් 6950යි කියලා කියනවා. නත්තල් තෑගි වලට අමතරව එහි සිටින 7 දෙනෙකුකින් යුත් කණ්ඩායම සඳහා අවශ්‍ය නැවුම් ආහාර ඇතුළත් තොගයකුත් ඇතුළත් වෙලා තියෙනවා. මේක ලාභයට මේ බඩු යවන්න පුළුවන් නිසා තමයි මේ ෆැල්කන් 9 කියන රොකට් එක භාවිත කරන්නේ. ඊළඟට දැන් නත්තලට එහෙම ස්පේස් X අභ්‍යවකාශයට තෑගි යවද්දී මේ නත්තල් කාලේ සල්පිල් පිරලා ගිහිල්ලා තියෙනවා. හැබැයි අපිට තරු පෙන්නලා තියෙන්නේ බඩු මිල නිසා ඒ පහන් තරුව එහෙම නැත්නම් නත්තල් තරුව පායන්නත් කලින් අපිට තරු පෙන්නලා තියෙනවා. ඒ අතරේ මිනිබිරියන් දෙන්නට දවස් එකමාරකින් කෑමක් නැහැ. බඩගින්නට අඬනවා ආත්තම්මා පොලිසිය පිහිටපතයි කියලා ක්‍රිෂාන් ජීවක ජයසූරිය ජයරුක් වාර්තා කරනවා. අද ලංකාදීප පුවත්පතට මේ කනකාටුදායක පුවත හද කම්පා කරන පුවත වාර්තා කරනවා ලංකාදීපයට. ඒ අනුව මේ දැරියන්ට මව සහ පියාගෙන් සෙනෙහස නියමාකාරයෙන් නොලැබුණා. මවයි පියයි වරින් වර ඇවිල්ලා කීයක් හරි දීලා යනවා. ඒකෙන් තමයි යන්තම් ගැට ගහගන්නේ. තමන්ට අත්වැති ඉරණම ගැන අනුකම්පා කළ වැලිගම් මිදිගම් ප්‍රදේශයේ වෙළඳසලක හිමිකවරේ රුපියල් 500ක් අතට දීලා තමන්ගේ දුක් ගැනවිල මාතර කොට්ටාසල මහා කාන්තාකාරංශි ස්ථානාධිපතිනි වරුණි බෝගාවත් මහත්මියට දැනුම් දෙන්නයි කිව්වා. ඒ අනුව තමයි පොලිසියට ගිහිල්ලා තියෙන්නේ. දැන් මේකේ සමහරවිට මේ ආර්ථික කතන්දරයක් මේකේ දේශපාලන වාසියක් ගන්නත් ඉඩ තියෙනවා. හැබැයි මෙතන සමාජීය ගැටලුවක් තියෙනවා. ඒ තමයි මේ දරුවන්ගේ අම්මයි තාත්තයි දෙන්නගෙම රැකවරණය ආදරය ලැබෙන්නේ නැහැ මේ දරුවන්ට. දෙන්න ඉඳලා හිටලා ඇවිල්ලා කීයක් හරි දීලා යනවා විතරයි. ආච්චි අම්මා ගාව ඉන්නේ. ආච්චි අවුරුදු 70ක් වනවා. හාල් ස්වල්පයක් තියෙනවා. වෙන කිසි දෙයක් නැහැ. බඩු ගත්ත කඩෙත් රුපියල් 200ක ණයක් තියෙනවා. දැන් කඩෙන් අපිට ණයට බඩු දෙන්නේ නැහැ. බැරිම තැන තමයි අවසාන වශයෙන් හුලං විස්කෝතු ණයට අරගෙන ඇවිත් දරුවන්ට කන්න දුන්නේ. මේ තියෙන තත්ත්වයටතේ මට මේ දරුවන් තවදුරටත් නඩත්තු කරන්න බෑ. ඔවුන් ළමා නිවාසයකට යන්න කැමතිත් නෑ මාව දාලා. දැන් අපි තුන් දෙනාටම වෙන්නේ එකට මැරිලා යන්න කියලා මේ සෝචනීය පොත රුපියල් 200ක ණය නිසා කඩෙන් තවදුරටත් ණය දෙන්නේ නෑ. රුපියල් 200ක ණයට. ඊළඟට ලෝකය ස්පේස් X එහෙම නැත්නම් අභ්‍යවකාශයටත් යානා යවනවා, අභ්‍යවකාශයටත් හැගි යවනවා. ඊළඟට විදේශ පුවත් අතර වාර්තා වෙන තව පුවතක් තියෙනවා. ඒ ඩයිනෝසර් බිත්තරයක්. මේක ලෝක ඉතිහාසය ගැන තවත් අලුත් කතාවක්. යයි ඩයිනෝසර් බිත්තරයක තිබී හොඳින් ආරක්ෂා වූ ඩයිනෝසර් කලලයක් චීනෙන් හමු වෙලා තියෙනවා. මේ කලලය වයස අවුරුදු මිලියන 72ක් විතර පරණයි. බලන්න ඔබේ වයස කීයද කියලා. මේ බිත්තරේ වයස එහෙම නැත්නම් මේ ෆොසිල් එක කලලය මේ කලලයක් විදිහට හම්බ වෙච්ච ෆොසිලය
මිලියන 72ක් අවුරුදු වයසයි. පරීක්ෂකයන්ට අනුව මේ බිත්තරේ උපත ලැබීමට ආසන්නතම අවස්ථාවක පැවතියක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා මේ බිත්තරේට බේබි යැන්ග්ලින් ෆොසිලේ බිත්තරේ කියලා නම් කරලා තියෙනවා. බේබි යැන්ග්ලින් කියලා තමයි මේ බිත්තරේ නම් කරලා තියෙන්නේ. මේ බිත්තරේ අදින් වසර මිලියන 72ත් 66ත් අතර කාලයේ පැවති ක්‍රිටේසියානු යුගයේ අවසන් කාලයට අයිති බව තමයි විශ්වාස කරන්නේ. මේ හඳුනා ගැනීමත් එක්කම ඩයිනෝසර කලලයක් කුරුල්ලෙකුගේ කල්ලයක් අතර එක සමාන ලක්ෂණ පවතින බව විද්‍යාඥයන් අදහස් මතු කරගෙන තියෙනවා. ඡායාරූපයක් තියෙනවා. මෙන්න මෙහෙමයි මේ කලලය තියෙන්නේ. ඊළඟට ෆොසිලේ තියෙන්නේ. ඒ පැටිය හිටියානම් මෙහෙම වෙන්න පුළුවන් කියලා උපකල්පනය කරලා තියෙනවා. ඒ වගේම මේ සතා ඩයිනෝසරයක් කොහොම වෙන්න පුළුවන්ද? කුරුල්ලෙක්ගේ හැඩෙන් මෙහෙම වෙන්න ඉඩකඩ ඇති කියලා පරිගණක ආශ්‍රයෙන් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඒ අද පුවත්පතෙන් අපි උපුටාගත්තේ විදේශ පුවත් අතර තියෙන පුවත. ඊළඟට දින 20කදී විදේශ සංචාරකයන් 47120ක් ඇවිල්ලා කියන පුවතත් අද වාර්තා කරනවා දිනමින පුවත්පත. දින 20කදී විදේශ සංචාරකයන් 47120ක් ඇවිල්ලා ඒ කියන්නේ සංචාරක කර්මාන්තයේ නැවත හිස ඔසවන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟට ඒ නිසා තමයි වැඩ වර්ජන නැතුව මේ රට ස්ථාවරව පවත්වාගෙන යාම වැදගත් වෙන අපි හැම විටම අවධාරණය කරන්නේ හැමදෙනාට මේ ඒ සම්බන්ධ වගකීම් තියෙන හැමදෙනාටම අවධාරණය කරන්නේ ඒකයි. මොකද සංචාරක කර්මාන්තය ඩොලර් බිලියන 4.5ක ඩොලර් බිලියන 5ක පමණ වාර්ෂික ආදායමක් අපිට ලබා දුන්නා. ඒක අවුරුදු දෙකක් තිස්සේ නෑ, සතයක් නෑ ලැබිලා. ඒ නිසා කොහොම හරි සංචාරකයන්ගේ පැමිණීම සිදු විය යුත්තක්. විදේශ සංචාරකයන් දවස් 20කදී 47120ක් ඇවිල්ලා ඒ කියන්නේ අපි එන්නත නිසි ආකාරයෙන් ලබා දීලා COVID-19 මර්ධනය කරගත්ත එකේ ප්‍රතිඵල ආර්ථික වශයෙන් අපිට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා නැවත රට අවුල් කරන්න දෙන්න එපා. තෙල් මිල වැඩි වුණා කියලා උද්ඝෝෂණ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒවට යනවද නැද්ද? වැඩ නැති අය ගියාට කමක් නැහැ. වැඩ තියෙන අය නොගියට කමක් නැහැ. යන්න එපා. මොකද අපි වැඩට නොගියොත් ඒක ජාතික ආර්ථිකයට බලපානවා. සමහරවිට කීයක් හරි දෙන්නම් කියලා එන්න කියයි. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඒ අතරේ SPC පරීක්ෂාවට ලක් නොවන ඖෂධ 2700ක් වෙළඳ පොලේ තියෙනවා කියලා අද නිලන්ත මధుරාවල වාර්තා කරන්නේ අරුණ පුවත්පතට. අද නිලන්ත මధుරාවල මේ පුවත වාර්තා කරනවා අරුණ පුවත්පතට. ඒ අනුව වෙළඳ පොලේ තියෙන ඖෂධ වර්ග වලින් බහුතරයක් SPC එකේ පරීක්ෂාවට ලක් වෙන්නේ නැහැ කියන කාරණාව අවධාරණය කරනවා. SPC එකේ පරීක්ෂාවට ලක් වෙන්නේත් නැහැ. තවමත් අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ ෆාමසියකට ගිහිල්ලා ෆාමසියකින් අහලා තමයි බෙහෙත තීරණය කරන්න. එක පැත්තකින් දොස්තර මහත්තුරු වාජනය කරද්දී වෙන මොනවා කරන්නද කියලාත් හිතෙන්න ඉඩ තියෙනවා. කොහොම වුණත් ඒක සුදුසු කටයුත්තක් නෙවෙයි. ඒ වගේම SPC පරීක්ෂාවට ලක් නොවන ඖෂධ 2700ක් වෙළඳ පොලේ තියෙනවා කියන එකත් අමතක කරන්න එපා. අපි යනවා රජිත බස්නායකගේ අහස් ගව්ව ළඟ නතර වෙන්න. වින්දනී සිනමාවේ වර්තමාන කියවීම තමයි අහස් ගව්ව. දිනමින පුවත්පතේ මේ අතිරේකය හැම බ්‍රහස්පතින්ද දවසකම පළ කරනවා. අද රජිත බස්නායක පොඩි ගවේෂණයක් කරනවා. ඒ තමයි පිරිමි නමින් නිම වූ ලාංකීය සලරුව මොනවද කියලා. හැම දෙයක් අතරම සිංහල සිනමාවේ පිරිමි නම් තියෙන චිත්‍රපට පිළිබඳ හොයලා බලන එකත් අපූර්වම අපූර්ව වැඩක් කිව්වොත් හරියට හරි. ලංකාවේ චිත්‍රාගාරයක් තුල සම්පූර්ණ වශයෙන්ම නිපදුණු පළමු චිත්‍රපට වශයෙන් සැලකෙන්නේ මේ විදියට කියන පිරිමි නමක් තියෙන බණ්ඩා නගරයට පැමිණීම. ඒ තිරගත වෙන්නේ 1952. ඊළඟට වර්නන් ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරපු සිරිසංග බෝ චිත්‍රපටය. ඒකත් පිරිමි නමක් තියෙන චිත්‍රපටයක්. ඊළඟට 54 තිරගත වෙච්ච සරදියෙල් චිත්‍රපටය. ඊළඟට ඔහොම ගත්තම මහදැනමුත්ත චිත්‍රපටය දක්වා එහෙම නැත්නම් නම් ගණනාවක් මතක් කරනවා. ඩොක්ටර් සුසන්ත සිරිබෝ අයියා ඊට පස්සේ ওই විදියෙන් නම් කීපයක් මතක් කරනවා. සුපුන් සඳරු වෙත්තසිංහ තමයි ඒ ලිපිය පළ කරන්නේ. රජිත බස්නායක ලියනවා මේ දැස කුමකට චිත්‍රපටය පිළිබඳව චිත්‍රපටයෙන් ආරම්භි සමරුමක ආරම්භම කියලා කියන විජයමාලිනී කියන යුගය ආරම්භෙන්නේ 4 දිනම සූර්ය චිත්‍රපටයෙන් කියලා එක පැත්තකින් තරකයක් තියෙනවා. හැබැයි නමුත් නිවැරදිව කරුණු සඳහන් කරන්නේ නම් විජය හා මාලිනී මුලින්ම මුණ ගැසුනේ මේ දැස කුමකටද කියන චිත්‍රපටයෙන් හරහා. ඒ මගින් නමුත් කවර හේතුවක් නිසා හෝ පසුව වැඩකටයුතු ආරම්භ කළපු 4 දිනම සූර්ය චිත්‍රපටය මුලින්ම තිරගත වුණා. වර්තමානයේ පවා විජය හා මාලිනී රංගනයෙන් සම්බන්ධ වූ මුල්ම චිත්‍රපටය ලෙස සඳහන් වන්නේ 4 දිනම සූර්ය චිත්‍රපටය. හැබැයි ඊට කලින් මේ දැස කුමකටද කියන චිත්‍රපටය සඳහා ඔවුන් දෙන්න එක්ව වැඩ කළා කියලා. එහෙම නැත්නම් විජයමාලිනී යුගය ඇත්තටම ආරම්භුනේ මේ දැස කුමකටද කියන චිත්‍රපටයෙන් කියලා තමයි රජිත බස්නායක ගවේෂණය කළ කියන්නේ. ඊළඟට
LPL කිරුලේ අයිතිය කාටද තීන්දුව අද රෑ කියලා ගමිත දෙහිපිටියයි වාර්තා කරන්නේ අද මවබිම් පුවත්පතට. LPL කිරුලේ අයිතිය කාටද තීන්දුව අද රෑ. ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද රාය 7:30ට හම්බන්තොට සූර්යව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එනෝ මෙහි පසුගිය ශූරයන් වෙච්ච ජැෆ්නා කිංස් සහ පහුගිය පාර අනුශූරයන් වෙච්ච ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් තරඟමකට පිවිසීමට නියමිතයි. මේක තමයි කැපී පෙනෙන සිදුවීම. ඒ කියන්නේ ගිය පාර වගේම තමයි අවසන් සටනේ තරඟකරුවන් දෙපළ කවුරු ජය ගනීද කියන එක අද තීරණය වෙයි. ඒක අපිට හෙට වාර්තා කරන්න පුළුවන් වෙයි. හසන්තගේ මේ කාටුන් එක ඕනනම් බ්‍රේකින් නිවුස් එකක් කියලා කියවන්න පුළුවන්. මේ පාර නත්තල් සියල්නේ නෑලු. මේ පාර නත්තල් සිය එන්නේ නෑ. මොකද දන්නවද? ගම්මන්පිල ඇමතිතුමා, බන්දුල ඇමතිතුමා, මහින්දානන්ද ඇමතිතුමා තුන්දෙනා මොකද කරන්නේ? නත්තල් සියයක් පුදලගෙන අරන් යනවා. ඒ නිසා මේ පාර නත්තල් සිය එන එකක් නෑ. ඇමතිතුමාලා කුදලගෙන අරන් ගිහිල්ලා නත්තල් සිය. දවසේ පද 4 විදුරා බේනායකගේ අද තෝරගන්නවා මුල් හරියෙම එල්ලී සරුංගලයක බැඳි රැහැන් පොටේ උඩගිය තරුණයා නොනැසී පොළවේ ගැටේ තෙල් මිල සමග බඩු මිල පොර බදන රටේ හැම පුරවැසියාම කබලින් දැන් ලිපට වැටේ. තරුණයා සරුංගලෙන් බිමට වැටුණා, අපි කබලෙන් ලිපට වැටුණා කියලායි විදුරා බේනායක කවි පබදින්නේ. අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් එක තෝරගන්නවා. මොකද්ද බං කඩසිත ඇමතුමාට කියන්න තියෙනවා කිව්වේ? තෙල් මිල වැඩි කළාට කමක් නෑ සර්, සංයුතිය නම් වෙනස් කරන්න එපා කියන්න බුදු සර්. තෙල් මිල වැඩි කළාට කමක් නෑ, සංයුතිය නම් වෙනස් කරන්න කියන්න එපා සර්. දාගන්න පුළුවන්නේ සංයුතය වෙනස් වුණොත් ගෑස් වල සංයුතය වෙනස් වෙලා වෙච්ච දේ බැලුවාම තෙල් මිල වැඩි කරත් කමන්නේ තෙල් වල සංයුතය නම් වෙනස් කරන්න එපා කියලා තමයි වැඳලා කියන්නේ හුරේරා. අංජනගේ කාටුන් එක තෙල් මිල වැඩිවීම తాවකාලිකයි කියලා ජොන්ස්ටන් කියනවා. එතකොට තෙල් මිල නිසා වැඩි වුණු අනිත් දේවල් ඒවා සදාකාලිකයි. తాවකාලික කියන එකේ විරුද්ධ පදයේ සදාකාලික. MD වීරරත්නගේ මරිසපාල පොකට් කාටුන් එක ඒ තෝරගන්නේ මව්බිම් පුවත්පතෙන්. IMF යා යුත්තේ සියලු දේශපාලන පක්ෂවල ජාතික එකඟතාවකින් ලු. එහෙනම් කවදාවත් IMF යන්න වෙන එකක් නෑ. යන්න වෙන්නේ නෑ. කවදාවත් ඒ එකඟතාව නෑ. ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනවෙන පුවත්පතෙන් තෝරගන්නේ ගෑස් සභාපති කියනවා බය නැතුව ගෑස් ගන්න කියලා. බය නැතුව ගෑස් පත්තු කරන්න කිව්වේ නෑනේ සර්. ඔව්. ඒකත් ඇත්ත. ඕකයි තත්ත්වය. මේත් අනුරාධ හිරිපිටි ලියන කවිය. බස් ත්‍රිරෝධ සේවා මිල නගන්න බස් සංගම් ටික කතා වෙනවා දැන් ඉන්න ඉන්ධන මිලෙන් කවුරුත් යතේ ෆන් ගන්න ලක්වැසියන්ට සිදු වී ඇත ඇන්දෙන්න. මේ අන්තිම පද දෙක හරි වටිනවා. ඉන්ධන මිලෙන් කවුරුත් යති ෆන් ගන්න ලක්වැසියන්ට සිදු වී ඇත ඇන්දෙන්න. කවුරුත් ෆන් ගන්නවා පෝස්ටු එහා මෙහා හුවමාරු කරන කවුරුත් ෆන් ගන්නවා අපි ඇන්දෙනවා. ඒ වුණාට මතක තියාගන්න හැමදාමත් අඳින්න බෑනේ, ගලව ගන්නත් වෙනවා. ඊළඟට මේ දවස්වල පරිස්සමින් ඉන්න, මතු වැඩිපුර බොන්න, මූණ ආවරණ පළඳින්න, විස බීජ නාශකයකින් අත් නිතර පිරිසිදු කරගන්න, එන්නත ලබා ගන්න. මොකද අප්‍රේල් වෙද්දි මේ වසංගතයෙන් මිදෙන්න පුළුවන්. හැබැයි ඔබේ සහ මගේ පරිස්සම නිසා. ඔබේ විමසිල්ල රටේ සැනසෙල්ල වෙයි. අයබෝවන්.